ආයුබෝවන් අපේ හතරේ පන්තියේ චුටි දුවල පුතාලට පුතේ අද අපි හම්බෙන්නේ දෙවෙනි සතියේ ගණන් පාඩමින් අපි පුතේ ගිය සතියේ ගණන් පාඩමේ සාකච්ඡා කෙරුවා පරිමාව හා ධාරිතාව අපිට අදත් තියෙන්නේ පරිමාව හා ධාරිතාව පාඩමේම දෙවෙනි කොටස. හරි පුතේ. දැන් ඔයාලා ගාව තියෙන්න ඕනේ මෙන්න මේ පාඩම් පත්‍රය 4 ගණිතය සතිය 2 පරිමාව හා ධාරිතාව 2 කියන ගණිත පාඩම් පත්‍රය. හරි. අපි පුතේ මේක දැන් මේකත් පරිමාව හා ධාරිතාවයමයි මේකේ තියෙන එකතු කිරීම සහ අඩු කිරීම. අපි දැන් මේකේ අභ්‍යාස ටික එකින් එක විසඳමු. විසඳන ගමන් ඒ ගණන් වල මොනවා හරි විශේෂ ගැටලුවක් තිබ්බොත් ඒකත් අවබෝධ කරගමු. මුලින්ම තියෙන එකතු කිරීමේ ගණන් 4ක් දීලා අපි ඒ ටික බෝඩ් එකේ අපි මේ ගණන් ටික ලියලා විසඳමු. ඔයාලත් හොඳට බලාගෙන ඉන්න මේ ගණන් වලදී මොකද වෙන්නේ කොහොමද කරන්නේ කියලා. හරිද? පළවෙනි ගාන මම දැන් බෝඩ් එකේ ලියනවා. එක මොකද්ද මේකේ තියෙන්නේ? ලීටර් මිලිලීටර් උඩින් දාලා තියෙනවා. ලීටර් මිලිලීටර්. අපි ලියමු බෝඩ් එකේ ගාන. ලීටර් 3යි මිලිලීටර් 450යි. ඊළඟ එක ලීටර් 2යි මිලිලීටර් 500යි. මිලිලීටර් 500යි. මේක එකතු කරන්න තියෙන්නේ ඉරි දෙක ගැහුවා. උත්තරේට හැම වෙලෙම පොතේ ඉරි දෙකක් එන්න ඕනේ. අපි දැන් මේක එකතු කරමු. බිඳුවයි 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 5යි බිඳුවයි 5යි 4යි 5යි 9යි 3යි 2යි 5යි. ඊටාම ලේසි ගානක්. ගෙන යාම කිසි දෙයක් නැහැ. ඒ නිසා වරද්දන්නත් බෑ මේ වගේ සරල ගණන්. අපි දැන් බලමු දෙවෙනි ගාන මොකද්ද තියෙන්නේ කියලා. දෙවෙනි ගානෙත් තියෙන පුතේ මේ වගේම ගානක්. ලීටර් 4යි මිලිලීටර් 350. ලීටර් 4යි මිලිලීටර් 350යි. එකට එකතු කරන්න තියෙනවා ලීටර් 5යි මිලිලීටර් 500ක්. එකතු කිරීම දැම්මා. අපි දැන් මේක එකතු කරමු. බිඳුවයි 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 5යි බිඳුවයි 5යි 3යි 5යි 8යි 4යි 5යි 9යි. හරි පුතේ. ලේසි ගණන් දෙයක් අපි හැදුවේ. අපි බලමු දැන් තුන්වෙනි ගාන. තුන්වෙනි ගාන ටික විශේෂ ගානක්. ඒ නිසා කල්පනාවෙන් මේ ගාන හදන හැටි වාලා බලා ගන්න ඕනේ. බලමු දැන් බෝඩ් එක ලියමු බලමු මේක. හරි. අපි දැන් ඉස්සෙල්ලාම ගෝන බෝඩ් එක ලියමු බලන්න. මේකේ තියෙනවා ලීටර් 1යි මිලිලීටර් 50ක් තියෙනවා. එකට එකතු කරන්න තියෙනවා ලීටර් 2යි මිලිලීටර් 90ක්. අපි එකතු කරමු දැන් පුතේ මේක. හරි පුතේ. දැන් හොඳට මතක තියාගන්න මෙතන තියෙන්නේ මිලිලීටර් ප්‍රමාණය සංඛ්‍යා දෙකේ නැත්නම් ඉලක්කම් දෙකේ සංඛ්‍යා දෙකක් තියෙන්නේ. දැන් පුතේ අපි දන්නවනේ අර ලීටර් මිලිලීටර් සංසන්දනය කිරීමේදී මේ මිලිලීටර් 1000ක් වුණොත් තමයි අපිට ලීටර් එකක් හදාගන්න පුළුවන්. එහෙනම් හොඳට මතක තියාගන්න අපි මේ මිලිලීටර් පැත්තේ තියෙන්න පුළුවන් උපරිම ගාන තමයි මිලිලීටර් 999. ඒ 999ට වැඩිය එකක් හරි ඊට වැඩි ප්‍රමාණයක් හරි වැඩි වුණොත් තමයි අපි ලීටර් පැත්තට සංඛ්‍යාවක් නැත්නම් ප්‍රමාණයක් අරගෙන එන්නේ. 999ට වැඩිය අඩු නම් ඒක ඉලක්කම් 3ක් වුණත් අපිට මේ පැත්තේම තියන්න පුළුවන්. පැහැදිලිද මම කියන එක? මිලිලීටර් ප්‍රමාණය 999ට වැඩි වුණොත් විතරයි ලීටර් පැත්තට අපි ඉලක්කම් අරගෙන එන්නේ. මේ පැත්ත 999ට අඩු සංඛ්‍යාවක් ආවොත් අපි මුළු සංඛ්‍යාවම මේ පැත්තෙම තියෙනවා. කිසිම ඉලක්කමක් මේ පැත්තට අරගෙන එන්නේ නැහැ. අපි දැන් මේ ගාන විසඳුම් බලන්න අන්න ඒ කල්පනාවෙන් ඒක සිහිය තියාගන්න. හරි.
බිඳුවයි 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 5යි 9යි 14යි. අපිට කීයක් ආවද? 140ක් ආවා. දැන් අපි කලින් කිව්වනේ මේ පැත්තේ තියෙන පුළුවන් ලොකුම ගාන 999 කියලා. ඊට වැඩි අඩු සංඛ්‍යාවක් මේ පැත්තේ තියන්න පුළුවන්. වැඩි සංඛ්‍යාවක් තමයි මේ පැත්තේ තියන්න බැරි. එහෙනම් 140 කියන්නේ 999ට වැඩිය අඩුයි. අඩු නිසා අපි මේ 140ම මේ පැත්තේ තියෙනවා. මෙහාට එකක්වත් ගෙනියන්නේ නැහැ. ඒ කියන්නේ 5යි 9යි 14න් 4 දාලා මේ එක මෙහාට ගෙනියන්නේ නැහැ. අපි ඒකත් ඒ පැත්තේම තියෙනවා. මොකද මේ 140න් අපිට ලීටර් එකක් හදාගන්න බැරි නිසා. හරි පුතේ. අපි දැන් මිලිලීටර් පැත්ත මේක ඉවරයි. අපි දැන් බලමු ඊළඟට ලීටර් පැත්ත. ලීටර් 1යි ලීටර් 2යි එකතු කරන් තියෙනවා 1යි 2යි 3යි. හරි. එහෙනම් දැන් පුතේ ඔන්න ඔය වගේ ගණන් අපිට වරදින්න පුළුවන්. ඒ වගේ ගණන් හදද්දී කල්පනාවෙන් හදන්න ඕනේ. මේ විශේෂයෙන් මේ ඉලක්කම් දෙකේ සංඛ්‍යා මිලිලීටර පැත්තේ එකතු කරද්දී වැරදෙන්න පුළුවන්. ඒක කල්පනාවෙන් ඒ වගේ ගණන් හදන්න. අපි දැන් බලමු ඊළඟ ගාන. ඊළඟ ගානත් පුතේ ඒ වගේම ගානක්. ඒක තියෙනවා මොකද්ද? ලීටර් 3යි මිලිලීටර් 35යි ඊළඟට තියෙනවා ලීටර් 6යි මිලිලීටර් 78යි. පැහැදිලිද? අපි දැන් ඒක එකතු කරමු බලන්න. ඒකෙත් මතක තියාගන්න දැන් මේ පැත්තේ තියෙන්නේ 35යි 78යි. දැන් අපි දන්නවා මිලිලීටර පැත්තේ තියෙන පුළුවන් ලොකුම සංඛ්‍යාව 999යි. එතකොට පුතේ අපිට දැන් බැලුමටම මේකේ පේනවා 35යි 78යි එකතු වුණාට 999ට වැඩි සංඛ්‍යාවක් වෙන්නේ නැහැ. ඒ නිසා අපි මේ 35යි 78යි එකතු කරලා මේ මුළු සංඛ්‍යාවම මේ පැත්තේම මිලිලීටර පැත්තේම තියෙනවා. කිසිම ඉලක්කමක් ලීටර පැත්තට ගෙනියන්න පුළුවන්කමක් නැහැ. එහෙනම් අපි ඒක සිහිය තියාගෙන අපි දැන් මේ ගාන එකතු කරමු. 5යි 8යි 13න් 3 දැම්මා එකක් ඉතුරුයි. 1යි 3යි 4යි 4යි 7යි 11යි. කීයද ආවේ? 113 ආවා. 113 කියන්නේ ඒතර පුතේ කලින් කිව්වා වගේ 999ට වැඩිය අඩුයි. එහෙනම් ඒක අපි එහෙම මෙතන තියනවා. ලීටර පැත්තට ගෙනියන්නේ නැහැ. දැන් ලීටර පැත්ත එකතු කරමු 3යි 6යි 9යි. පැහැදිලිනේ? මේ જાතිය ගානක් ආවොත් ටිකක් කල්පනාවෙන් මේක සිහිය තියාගෙන හදන්න. හරි. අපි දැන් යමු පුතේ ඊළඟ ගණන් වලට. දැන් පුතේ ඊළඟ ගණන් තියෙන්නේ වගන්ති ලියන්න. පුතේ මේකේ වගන්ති ගණන් 4ක් තියෙනවා. අපි දැන් මේ බෝඩ් එකේ මේ ගණන් 4ම හදන්නේ නැහැ. මේ ගණන් 4න් අපි දෙකක් හදනවා. ඉතුරු දෙක ඔයාලා Taman තනියෙන් මේ පළවෙනි ගණන් දෙක හදන ආකාරය අවබෝධ කරගෙන ඒ කොන්දේසි වලට යටත්ව 3යි 4යි ගණන් දෙක ඔයාලා තනියම මේ වීඩියෝ එකෙන් පස්සේ හදන්න ඕනේ. පළවෙනි ගණන් දෙක හදමු. ඒ අනුව ඔයාලා තේරුම් ගන්න හදන විදිය. පළවෙනි ගාන කියවන්න බලන්න මේකේ. කමල් රතු පාට තීන්ත ලීටර 4යි මිලිලීටර 400ක් ඇති භාජනයකට සුදු පාට තීන්ත ලීටර 2යි මිලිලීටර 200ක් එකතු කළේය. දැන් භාජනයේ ඇති මුළු තින්ත ප්‍රමාණය කොපමණද? දැන් පුතේ මේක අවසානයේ අහන ප්‍රශ්නේ මොකද්ද? මුළු තින්ත ප්‍රමාණයක් අහන්නේ නේ. ඒතර මුළු ප්‍රමාණයක් අහනකොට අපි අනිවාර්යයෙන්ම දන්නවා මුළු ප්‍රමාණයක් හොයන්න නම් එකතු කරන්න ඕනේ. එහෙනම් මේ වගන්ති ගාන මොකද්ද කරන්න තියෙන්නේ? එකතු කරන්න තියෙන්නේ. හරි. අපි දැන් මේ වගන්ති එකින් එක ලියමු බලන්න. දැන් මේකේ පුතේ කමල් කියලා පුද්ගලයෙක් ඉන්නවා. එයා රතු පාට තින්ත ලීටර ප්‍රමාණිකුයි සුදු පාට තින්ත ප්‍රමාණිකුයි දෙක එකට එකතු කරනවා. දැන් එකතු කරුවට පස්සේ මේ මුළු ප්‍රමාණය තමයි අහන්නේ. අපි එහෙනම් දැන් මේ තින්ත වර්ග දෙක වෙන වෙනම ලියන්න ඕනේ. මුලින්ම තියෙන්නේ මොකද්ද? රතු පාට තින්ත ප්‍රමාණයක් දානවා. එහෙනම් අපි ඉස්සෙල්ලාම ලියන වගන්තිය තමයි මොකද්ද? රතු පාට තින්ත ප්‍රමාණය. අපි ලියමු මේ වාක්‍යය. රතු පාට තින්ත ප්‍රමාණය. රතු පාට තීන්ත
ප්‍රමාණය. සමාන ලකුණු දැම්මා. දැන් අපි දාමු ලීටර් මිලිලීටර් උඩින් දාන්න ඕනේ. ලීටර් මිලිලීටර්. හරිද? සතු බාහිර තීන්ත කොච්චරද? ලීටර් 4යි මිලිලීටර් 400යි. ලීටර් 4යි මිලිලීටර් 400යි. ඊට පස්සේ මේකට එකතු කරනවා සුදු පාට තීන්ත. අපි ලියමු මේ වාක්‍ය වගේම සුදු පාට තීන්ත ප්‍රමාණය. සුදු පාට තීන්ත ප්‍රමාණය. සමාන ලකුණු දැම්මා. සුදු පාට තීන්ත කොච්චරද? ලීටර් 2යි මිලිලීටර් 200යි. අර කෙලින්ම දාන්න ඕනේ. ලීටර් 2යි මිලිලීටර් 200යි. හරි. අපි දැන් වාක්‍ය දෙකක් ලිව්වා, වගන්ති දෙකක් ලිව්වා. දැන් පුතේ මේ වගන්තිගෙන් අපෙන් අහන්නේ මුළු තීන්ත ප්‍රමාණයනේ. අපි එහෙනම් ඒ අහන දේ තමයි දැන් ලියන්නේ. එහෙනම් මොකක්ද අහන්නේ? මුළු තීන්ත ප්‍රමාණය. එහෙනම් අපි ඒකම විදිහට ලියමු. මුළු තීන්ත ප්‍රමාණය. මුළු තීන්ත ප්‍රමාණය. සමාන ලකුණු දැම්මා. දැන් මොකද කරන්න තියෙන්නේ? එකතු කරන්න තියෙන්නේ. සතු පාට ප්‍රමාණයයි සුදු පාට ප්‍රමාණය එකතු කරන්න. අපි එකතු කිරීමේදී අර ඉරියම ගහනවනේ. ඒක ගහන්න ඕන. ජ්‍යාමිතිරි ලස්සනට ඉරක් කෙලින් ඉරක් ගහන්න ඕනේ. පිළිතුර ලියන්න තැන ඉරි දෙයක් ගහන්න ඕනේ. හරි. අපි දැන් මේක එකතු කරමු. බිඳුවයි 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 4යි 2යි 6යි 4යි 2යි 6යි ලීටර් 6යි මිලිලීටර් 400යි. දැන් පුතේ මේ ගාන මකන්න ඉස්සෙල්ලා අපි බලන්න ඕනේ මේ වගන්ති ගානක් හදද්දී අපි අනුගමනය කරන්න ඕන රීති කීපයක් තියෙනවා. පළවෙනි එක තමයි වගන්ති 3 පටන් ගන්න තැන එක කෙලින් ලස්සනට තියෙන්න ඕනේ. මේ වගන්ති 3 පටන් ගන්න මෙතනින් ඒ 3 එක කෙලින් තියෙන්න ඕනේ. ඊළඟ එක තමයි සමාන ලකුණු 3 එක පෙළට ලස්සනට පහළට තියෙන්න ඕනේ. ඊළඟ තමයි මේ ලීටර් සංඛ්‍යා ඒවා එක කෙලට අර ගණන් අපි එකතු කරද්දී ලියන පිළිවෙලක් තියෙන්නේ. ඒ පිළිවෙලට මේ ලීටර් සංඛ්‍යා හා මිලිලීටර් සංඛ්‍යා නිවැරදිව තියෙන්න ඕනේ. ඊළඟට අපි උත්තරේට ඉරි දෙකක් අනිවාර්යයෙන්ම ගහන්න ඕනේ. අපි උත්තරේ කියලා අපි මේක යම් කිසි දෙයක් ඒක පිළිතුරක් කියලා දැනගන්නේ ඒ ගහන ඉරි දෙක අනුව. හරි. එතකොට මේ වගේ මේ රීතිත් එක්ක මේ ගණන් හදනකොට අපිට හරිම ලේසි. අපි ඕනෑම වගන්ති ගානක හදලා ඉවර වෙලා ඕ හදන අතරතුරේ මෙන්න මේ නීති රීති ටික තියාගන්න බලන්න ඕනේ. පැහැදිලිද? හරි. අපි දැන් ඊළඟ ගානට යමු. ඊළඟ ගානේ තියෙන්නේ මොකක්ද බලමු. ඉන්ධන පිරවුම් හලකින් පළමු දිනේදී රථයකට ඉන්ධන ලීටර 4 මිලිලීටර 500ක්ද දෙවන දිනේදී ලීටර 5 මිලිලීටර 750ක්ද පුරවන ලදී. දින දෙක තුලදී රථයට පුරවන ලද මුළු ඉන්ධන ප්‍රමාණය කොපමණද? මොකක්ද මේකෙත් අහන්නේ මුළු ප්‍රමාණය. එහෙනම් මේ ගානත් අනිවාර්යයෙන් මොකද කරන්න තියෙන්නේ? එකතු කරන්න. අපි එහෙනම් වගන් දෙක ලියමු දැන්. මොකද්ද මේක අවස්ථා දෙකක් තියෙනවානේ. පළවෙනි දවසේ පිරවූ ඉන්ධන ප්‍රමාණයයි දෙවෙනි දවසේ පිරවූ ඉන්ධන ප්‍රමාණයයි. එහෙනම් අපි අන්න ඒකෙන් තමයි මේ වගන්තිය හදාගන්නේ. වගන්ති ඉන්ධන පිරවුම් හල වගේ ඒ විස්තර ඔක්කොම දාන්න යන්නේ. අපි පුරවපු අවස්ථා දෙක විතරක් දාමු. පළවෙනි අවස්ථාව මොකද්ද? පළවෙනි දින පිරවූ ඉන්ධන ප්‍රමාණය. අපි ඒක වගන්තියේ ලියමු දැන් බලන්න. පළමු දින පෙර වූ
ඉන්ධන ප්‍රමාණය සමාන ලකුණු දැම්මා. අර වගේම ලීටර් මිලිලීටර උඩින් දාගත්තා උඩ රූලේ. ඊට පස්සේ අපි ඒ ප්‍රමාණය දාමු. කියා පෙරවද ලීටර 4යි මිලිලීටර 500යි. ඊළඟට මොකක්ද තියෙන්නේ මේකේ? දෙවන දිනේදී පෙර වූ ඉන්ධන ප්‍රමාණය. දෙවන දින පෙර වූ ඉන්ධන ප්‍රමාණය. සමාන ලකුණු දැම්මා. කොච්චර පිළිවෙල දෙවෙනි දවසේ ලීටර් 5යි මිලිලීටර 750යි. 5යි ලීටර් 750යි මිලිලීටර්. අපි අහන්නේ මොකක්ද මේකේ? දින දෙක තුලදී පෙර වූ මුළු ප්‍රමාණය. එහෙනම් අපි ලියමු මේකට පෙර වූ මුළු ඉන්ධන ප්‍රමාණය. පෙර වූ මුළු ඉන්ධන ප්‍රමාණය. සමාන ලකුණු දැම්ම. මුළු ප්‍රමාණයක් අහන්නේ. පළවෙනි දිනේ ප්‍රමාණයයි දෙවන දවසේ ප්‍රමාණයයි එකතු කරන්න තියෙන්නේ. අපි අර ඉරි දෙක ගැහුවා. පිළිතුර සඳහා ඉරි දෙක ගැහුවා. දැන් එකතු කරන්න. බිඳුවයි 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 5යි 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 7යි 12න් දෙක දැම්මා. එකක් ඉතුරුයි 1යි 4යි 5යි 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 10යි. උත්තරය ලීටර් 10යි මිලිලීටර් 250යි. දැන් බලන්න අපි අර කියපු රීති ටික කොන්දේසි ටික තියෙනවද කියලා. වාක්‍ය තුනම එක කෙලින් තියෙනවා. වගන් තුනම සමාන ලකුණු එක පෙළට තියෙනවා. ලීටර් හා මිලිලීටර සංඛ්‍යා එක පෙළට තියෙනවා. පිළිතුරට නිවැරදි වෙරි ගහලා තියෙනවා. තව දෙයක් තියෙනවා. මොකද්ද මේ ලියන වගන්ති ලියනකොට අකුරු නිවැරදිව ලියන්නත් ඕනේ. ඒවා කියවන්න පුළුවන් වෙන්න පැහැදිලි වෙන්නත් ඕනේ. හරි පුතේ. අපි දැන් මේකේ ගණන් දෙකක් හැදුවා. 3යි 4යි අපි කියවනේ ඔයාලා හදන්න ඕනේ කියලා. අපි ටිකක් කතා කරමු. මම බෝඩ් එකේ හදන්නේ නැහැ. කතා කරමු. තුන්වෙනි ගණන අපි කියවමු බලන්න දැන් මොකද්ද කියලා. එක් භාජනයක කිරි ලීටර 6යි මිලිලීටර 250ක්ද? තවත් භාජනයක කිරි ලීටර 4යි මිලිලීටර 900ක්ද ඇත. භාජන දෙකේම ඇති මුළු කිරි ප්‍රමාණය කොච්චරද කියලා අපෙන් අහනවා. එහෙනම් මොකද්ද මේකේ ලියන පළවෙනි වගන්තිය? එක් භාජනයක ඇති කිරි ප්‍රමාණය. පළවෙනි වාක්‍යය ලියනවා එක් භාජනයක ඇති කිරි ප්‍රමාණය. සමාන ලකුණ දාලා අර කලින් වගේම ලීටර මිලිලීටර ප්‍රමාණ උඩින් දාලා ඒ ප්‍රමාණය ලියනවා. දෙවෙනි වාක්‍ය පළවෙනි වාක්‍ය වගේමයි තවත් භාජනයක ඇති කිරි ප්‍රමාණය. අර වගේම ප්‍රමාණයට ලියව සමාන ලකුණ දාලා ඊළඟට අහන්නේ මොකද්ද? මුළු කිරි ප්‍රමාණයනේ. තුන්වෙනි වාක්‍ය ලියනවා මුළු කිරි ප්‍රමාණය. එච්චරයි. නැත්නම් භාජන දෙකේම ඇති මුළු කිරි ප්‍රමාණය. වාක්‍ය දෙක වැඩි වගේ නම් මුළු කිරි ප්‍රමාණය. ලියලා සමාන ලකුණු දාලා අර වගේම ඒ ඉරි ගහනේව ගහලා එකතු කරන්න තියෙන්නේ. හරිද? ඒ වගේ අපි දැන් බලමු හතරවෙනි ගානේ මොකද කරන්න තියෙන්නේ කියලා. හතරවෙනි ගානේ තියෙන්නේ වෙලෙන්දෙක් පළමු දිනේදී පොල් තෙල් ලීටර 10යි මිලිලීටර 600ක්ද? දෙවන දිනේදී පොල් තෙල් ලීටර 11යි මිලිලීටර 750ක්ද විකුණුවේය. දින දෙකේදීම විකුණු මුළු පොල් තෙල් ප්‍රමාණය කොපමණද? එකත් හරිම ලේසි. මොකද්ද මේක ලියන්නේ? පළමු දින වෙලෙන්දා කියනවා අච්චර අනවශ්‍ය විස්තර දාන්නේ. පළමු දිනේදී විකිණු පොල් තෙල් ප්‍රමාණය ඒව දැම්මා. දෙවන දිනේදී විකිණු පොල් තෙල් ප්‍රමාණය ඊළඟට විකුණු මුළු පොල් තෙල් ප්‍රමාණය. නැත්නම් දින දෙකේදීම විකිණු මුළු පොල් තෙල් ප්‍රමාණය.
සමාන ලකුණු නිවැරදිව දාලා එකතු කරගෙන දැන් දන්නවනේ. ඒ ටික පළමු දිනයයි දෙවන දිනය එකතු කරලා දාන්න තියෙන්නේ. හරි පුතේ. දැන් මේ විදිහට අපි ඉතුරු ගණන් දෙක හදන්න ඕනේ. පැහැදිලිද? හරි. ඔයාලා මේකෙන් පස්සේ එක හදලා අපි දැන් යමු ඊටකම් මේ ප්‍රශ්න පත්‍රයේ ඊළඟ පැත්තට. හරි. ඊළඟ පැත්ත පුතේ ඔක්කොම තියෙන්නේ මේකේ අඩු කරන්න. අපි දැන් මේ ගණන් එකින් එක හදමු. පළවෙනි ගාන හදමු බලන්න. හරි. අපි දැන් බලමු මේකේ පළවෙනි ගාන මොකක්ද තියෙන්නේ කියලා. අඩු කරන්න තියෙන්නේ ලීටර් මිලිලීටර්. ලියාගත්තා. ලීටර් 7යි මිලිලීටර් 500යි. එකෙන් අඩු කරන්න තියෙනවා ලීටර් 3යි මිලිලීටර් 300ක්. ඊටාම ලේසි ගානක්. අපි දැන් අඩු කරමේ ගාන බිඳුවෙන් බිඳුවක් බිඳුවයි බිඳුවෙන් බිඳුවක් අඩු කරුවාම බිඳුවයි 5න් 3ක් ලේසි ගානක් 5න් 3ක් ගියාම 2යි 7න් 3ක් 4යි ලේසිනේ. හරි පුතේ. ඒක කියන්න දෙයක් නැහැ. ආය සාකච්ඡා කරන්න දෙයක් නැහැ. ලේසි ගානක්. අපි දැන් ඊළඟ ගානට යමු. ඊළඟ ගානේ මොකක්ද තියෙන්නේ? ලීටර් 9යි මිලිලීටර් 250යි. එකෙන් අඩු කරන්න තියෙනවා ලීටර් 6යි මිලිලීටර් 450. පැහැදිලිද? හරි. දැන් අඩු කරමු අපි. බිඳුවෙන් බිඳුවක් බිඳුවයි 5න් 5ක් බිඳුවයි 2න් 4ක් අඩු කරන්න බෑ. එහෙනම් අපි මෙතනින් එකක් මෙහාට ගත්තා. එතකොට මේ සංඛ්‍යාව 12 වෙනවා. 12න් 4ක් 8යි. ඊළඟ මොකද කරන්නේ? මෙතන දැන් මිලිලීටර පැත්ත ඉවරයි. ලීටර පැත්තට යමු. මෙතන දැන් 9 එකක් ගත්තා. ඒක මතක තියාගන්න ඕනේ. දැන් මෙතන තියෙන්නේ 8යි. 8න් 6ක් 2යි. හරි පුතේ. දැන් පුතේ අපිට මම මේ අතර තව දෙයක් කියන්නම්. මේ ගානක් හැදුවට පස්සේ අඩු කිරීමේ ගානක් හැදුවට පස්සේ අපිට මේකේ නිවැරදිතාවය තහවුරු කරගන්න ඕන නම් අපිට තව පොඩි දෙයක් කෙරිය හැකියි. මොකද්ද මේ කරන දේ? මේ අවසානයේ ආපු උත්තරේ අර අඩු කරපු ගානයි එකතු කරුවාම මේ මුල් ගාන ලැබෙන්න ඕන. පැහැදිලිද? උත්තරේ අඩු කරපු ප්‍රමාණයයි ඒ දෙක එකතු කරුවාම අර මුළු ප්‍රමාණය ලැබෙන්න ඕනේ. අපි නිකන් බලමු ඒක එහෙම වෙනවද කියලා. බිඳුවයි 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 5යි එකතු කරුවාම 5මයි. 8යි 4යි 12යි. 12න් දාන්නේ කීයද? 2. කීයක් ඉතුරුද? 1ක්. 1යි මේ 2යි 3යි 3යි මේ 6යි 9යි. එහෙනම් මේ පේලියයි මේ පේලිය එකතු කරුවාම උඩ පිළිතුර ලැබෙනවා නම් මේ ගාන හරි. අපි එහෙමයි අඩු කිරීමේ ගානක නිවැරදිතාවය තමන් විසින්ම තහවුරු කර ගන්න. හරි පුතේ අපි බලමු ඊළඟ ගාන තුන්වෙනි ගානට විශේෂ ගානක් අපි සැලකිල්ලෙන් බලා ඉන්න දැන්. හරි බලමු මේක දැන්. තුන්වෙනි ගාන තියෙන්නේ ලීටර් 7යි මිලිලීටර් 50න් අඩු කරන්න තියෙනවා ලීටර් 1යි මිලිලීටර් 75ක්. දැන් මේකේ විශේෂත්වය තමයි මේ මිලිලීටර පැත්තේ තියෙන්නේ ඉලක්කම් දෙකේ සංඛ්‍යා. කලින් ගණන් වල තිබ්බා මෙතන ඉලක්කම් තුනේ සංඛ්‍යා. ඒ වචන අමාරු නෑ. සාමාන්‍ය විදිහට කරගෙන ගිය හැකියි. මම මේක පුතේ විශේෂ ගණනක් නිසා මේකේ පිළිතුර අපි රතු පෑනින් හදමු දැන්. ඔයාලට මම හිතන්නේ පැහැදිලිව පෙනේ. අපි දැන් මේකේ ඉර ගහමු. හරි. දැන් මතක තියාගන්න පුතේ මෙන්න මේක. මෙතන අඩු කරන්න තියෙන්නේ මිලිලීටර් 50න් මිලිලීටර් 75ක්. සාමාන්‍ය 50 කුඩයි
75 විශාලයි. 50න් 75 අඩු කරන්න පුළුවන් බෑ. එහෙනම් අපිට විසිද්ධ වෙනවා මේ ලීටර් වලින් එකක් මේ පැත්තට ගේන්න. මේ ලීටර් වලින් 1 ලීටරයක් මිලිලීටර් පැත්තට ගේන්න වෙනවා. අපි හිතමුකෝ දැන් ගේමු එකක් දැන්. මේ ලීටර් මෙතන 7ක් තියෙනවා. ඒ 7න් 1 ලීටරයක් මිලිලීටර් පැත්තට ගේනවා. ලීටරයක් එකක් ගෙනියනවා කියන්නේ 1 ලීටරයක් කියන්නේ මිලිලීටර් 1000ක් නේ. එහෙනම් එකක් එනවා කියන්නේ මිලිලීටර් 1000ක් වෙනවා. එතකොට මේ යන මිලිලීටර් 1000යි මෙතන 50ක් තියෙනවා. ඒ 1000යි 50යි කීයද? 1050යි. එහෙනම් මෙතන එකක් මෙතෙන්ට ගත්තොත් මෙතන තියෙනවා කීයක්ද? 1050ක්. 1050ක් තියෙනවා. ඒ 1050න් තමයි මේ 75 අඩු කරන්න ඕනේ. එහෙනම් අපි මේ 1050න් දැන් මෙතන 1050ක් හැදුනා. ඒකෙන් මේ 75 අඩු කරමු. බිංදුවෙන් 5ක් අඩු කරන්න බෑ. මෙතන එකක් මෙතන ගත්තා. 10න් 5 5යි. දැන් මෙතන ඉතුරු කීයද? 4යි. 4න් 7ක් අඩු කරන්න බෑ. මෙතනින් මෙහාට ගත්තා. දැන් මෙතන 14 වුණා. 14න් 7 7යි. මෙතන එකක් මෙතන ගත්තා. මෙතන 10 කෙරුවානේ. ඒකෙන් එකක් නේ මෙතන ගත්තේ. එහෙනම් මේ 10 එකක් මෙතෙන්ද ගිය නිසා මෙතන ඉතුරු කීයද? 9යි. 9න් බිංදුවක් 9යි. එහෙනම් මෙතන උත්තරේ කීයද දෙන්නේ? 975යි. එහෙනම් පුතේ මෙතෙන් උත්තරේ එන්නේ කීයද? 975යි. 975යි. පැහැදිලිද ඒක? හරි. අපි දැන් ඔන්න මිලිලීටර පැත්ත ඉවරයි. දැන් අපි යමු ලීටර් පැත්තට. දැන් ඔයාලට මතක ඇති මෙතනින් 1 ලීටරයක් මෙහාට ගෙනිච්චා. එහෙනම් දැන් මෙතන තියෙන ලීටර් 6යි. ලීටර් 6න් ලීටර් එකක් ගියාම ලීටර් කීයද? ලීටර් 5යි. හරි. දැන් ඔන්න ගාන හදලා ඉවරයි. දැන් අපිට අර අලුත් ගානක් නිසා මේ තහවුරු කරගන්න ඕනේ මේක. මේක තහවුරු කරගන්න ඕනේ. මේක මේ ආපු උත්තරේ හරියටම හරිද කියලා. අපි දැන් අර කලින් කියපු ක්‍රමයේ අනුගමනය කරලා බලමු. 5යි 5යි 10යි බිංදුව දැම්මා. කීයක් ඉතුරුද? 1ක්. ඒ 1යි 7යි 8යි 8යි 7යි 15න් 5 දැම්මා. ඉතුරුයි 1ක්. 1යි 9යි 10යි 10න් මෙතනත් බිංදුව තියෙන්නේ 10යි බිංදුවයි 10න් බිංදුව දැම්මා ඉතුරුයි 1ක්. 1යි 5යි 6යි 6යි 1යි 7යි. අවනේද උත්තරේ? දැන් බලන්න පුතේ. ඇයි අපි මේ මෙතෙන්ට බිංදුවක් දාගත්තේ? මිලිලීටර පුතේ හැම වෙලෙම දක්වන්නේ බොහෝ වෙලාවට ඉලක්කම් 3කින්. ඉලක්කම් 3ක සංඛ්‍යාවක් තියන්න පුළුවන් නේ. ඒ නිසා මෙතෙන්ට බිංදුවක් දැමීමේ කිසිම වැරද්දක් නැහැ. ඔන්න හදන එක ක්‍රමයක්. අපි ආපාර නිවැරදිතාවය තහවුරු කරලිමු බලන්න. ටික වේගෙන් කරමු. 5යි 5යි 10යි මින් දැම්මා ඉතුරු 1ක්. 1යි 7යි 8යි 7යි 15යි 5 දැම්මා ඉතුරු 1ක්. 1යි 9යි 10යි බිංදුව දැම්මා ඉතුරු 1ක්. 1යි 5යි 6යි 1යි 7යි. එන ඒ ගාන අපි හැදුවා. පැහැදිලිද? මෙන්න මේ වගේ දායක් හැදුවා. අපි ඒක දැන් තවත් ක්‍රමයකට හදමු බලන්න. තවත් ක්‍රමයක් ඔබ හදන්න තියෙනවා. අපි දැන් මේක මකලා ඔකපොතේ අපිට ටිකක් අමාරු වෙන්නේ ඇයි මෙතන මේ ඉලක්කම් දෙකේ සංඛ්‍යාවක් නිසා. හරි. ඒ ක්‍රමෙදි අපි කරන්නේ මොකද්ද? මෙතන ඉලක්කම් දෙකේ සංඛ්‍යා තියෙනවා. අපි ඉලක්කම් 3 සංඛ්‍යා කරනවා. කොහොමද ඉලක්කම් 3 සංඛ්‍යා කරන්නේ? අපි මේ මිලිලීටර 50ට දාන මුලට බිංදුව. මුලට බිංදුවක් දැම්මා කියලා වටිනාකම වෙනස් වීමක් සිද්ධ වෙන්නේ නැහැ. මේකෙන් දාන මුලට බිංදුව. පැහැදිලිද? දැම්මා. දැන් අපි මේක අඩු කරමු. බිංදුවෙන් 5ක් අඩු කරන්න බෑ. මෙතනින් මොකද කරන්නේ? ගත්ත එක 10න් 5 5යි. දැන් මෙතන ඉතුරු කීයද තියෙන්නේ? 4යි. 4න් 7ක් අඩු කරන්න බෑ. මෙතනින් ගන්නත් බෑ. අපි මෙතනින් එකක් මෙතෙන්ට ගත්තා 10යි. ඒ 10න් එකක් මෙතන ගත්තා කීයද? 15යි. 15න් 7ක් 15න් 7ක් කීයද? මෙතන ඉතුරු 4යි. 14න් 7ක් 7යි. 14න් 7ක් 7යි. මෙතන මොකද අපි තිබ්බේ මෙතන එකක් ගත්තානේ. මෙතන 4යි තියෙන්නේ නා.
එකක් ගත්තාම 14යි 14න් 7ක් 7යි. පැහැදිලිද? අපි දැන් පුතේ මෙතන එකක් මෙතන ගත්තනේ. ඒක 10 කෙරුවනේ. ඒ 10 එකක්නේ මෙතෙන්ට ගත්තේ. එහෙනම් ඒ 10 එකක් මෙතෙන්ට ගිය නිසා මෙතන දැන් ඉතුරු වෙලා තියෙන්නේ කීයද? 9යි. මෙතන ඉතුරු වෙලා තියෙන්නේ 9යි. පැහැදිලිද? දැන් ඔන්න මිලිලීටර පැත්ත ඉවරයි. අපි දැන් යා ලීටර පැත්තට. මෙතන එකක් මෙහාට ගත්තනේ. එහෙනම් දැන් මෙතන තියෙන්නේ කීයද? 6යි. 6න් එකක් කීයද? 5යි. 6න් එකක් කීයද? 5යි. අපි නැවත පාරක් ඒක කතා කරමු. බලන්න දැන්. කලින් උත්තරෙම අපිට ආවනේ දැන්. බලමු දැන් මේක කොහොමද කරන්න කියලා. දෙවෙනි ක්‍රමයේදී පුතේ අපි මොකද කරුවේ? මුලින්ම ඉලක්කම් දෙකේ සංඛ්‍යාව වලට මුලට බිඳුව දාගත්තා. මුලට බිඳුව දැම්මා කියලා වටිනාකමේ වෙනසක් වෙන්නේ නැහැ. මුලට බිඳුවක් දාගත්තා. ඊට පස්සේ අපි සාමාන්‍ය විදියට අඩු කරගෙන යමු. බිඳුවෙන් 5ක් අඩු කරන්න බෑ. මෙතන එකක් මෙතන ගත්තා. 10යි 10න් 5ක් 5යි. දැන් මෙතන කීයක් ඉතුරුද? 4යි. එකක් ගත්තනේ. 4න් 7ක් අඩු කරන්න බෑ. මෙතනින් ගන්නත් බෑ. ලීටර් පැත්තෙන් එකක් ගත්තා මෙතෙන්ට. දැන් මෙතන 10 වුණා. ඒ 10 එකක් මෙතෙන්ට ගත්තා. දැන් මෙතන තියෙන 14යි. 14න් 7ක් 7යි. දැන් මෙතන 10 වුණානේ. ඒ 10 එකක් මෙතන ගත්ත නිසා මෙතන තියෙන කීයද? 9යි. 9 බිඳුවක් 9යි. මිලිලීටර පැත්ත දැන් ඉවරයි. ලීටර් පැත්තේ එකක් මෙහාට ගත්ත නිසා මෙතන දැන් තියෙන්නේ 6යි. 6න් එකක් 5යි. අනේ ඔය පුතේ මේ සංඛ්‍යා ඉලක්කම් දෙකේ සංඛ්‍යා අඩු කරන්න සහ එකතු කරන්න තියෙද්දී පරිස්සමෙන් මේවා කල්පනාවෙන් කරන්න ඕනේ. පැහැදිලිද ඒක? හරි. එහෙනම් අපි දැන් යමු පුතේ ඒකේ 4 වෙනි ගානට. මම දැන් මේක මකනවා. 4 වෙනි ගාන අපි ලියමු. ඒක සාමාන්‍ය සරල ගානක් තියෙන්නේ. අමාරු ගානක් නෙවෙයි. මේකේ තියෙන ලීටර් 3යි මිලිලීටර 550යි ලීටර් 1යි මිලිලීටර 150 අඩු කරන්න. ඒක අපිට පුළුවන් අමාරු ගානක් නෙවෙයි. බිඳුවේ බිඳුවක් බිඳුවයි 5න් 5ක් බිඳුවයි 5න් එකක් 4යි 3න් එකක් 2යි 2යි ලීටර් 400යි මිලිලීටර. හරි පුතේ. දැන් මම ඔයාලට අය පාරක් කියන අපි තුන්වෙනි ගාන හැදුවා නේද? ඒ જાතිය ගණන් කීපයක් ඔයාලා හිතෙන් මවාගෙන හිතෙන් ගණන් ටිකක් ලියාගෙන හදන්න. හදලා බලන්න උත්තර එනවද? ඒවා නිවැරදිද? එහෙම කරලා බලන්න පොඩ්ඩක්. ඒතර ගණන් කීපයක් හදද්දී ඔයාලට ඒ જાති ගණන් හොඳට පුරුදු වෙයි. අපි දැන් යමු ඊළඟ ගණන් ටිකට. හරි පුතේ. ඊළඟට තියෙන්නේ වගන්ති ලියා විසඳන්නනේ අඩු කිරීමේ ගණන් වගේ. බලමු පළවෙනි ගාන මොකක්ද කියලා. භාජනයක කිරි ලීටර් 17යි මිලිලීටර 650ක් තිබුණි. එයින් ලීටර් 12යි මිලිලීටර 750ක් විකිණූ පසු ඉතුරු වන කිරි ප්‍රමාණය අන්න අහන්නේ මොකද්ද? ඉතුරු ප්‍රමාණයක්. ඉතුරු ප්‍රමාණයක් හොයන්නේ කොහොමද? මුළු ප්‍රමාණයෙන් අඩු වෙච්ච ප්‍රමාණය අඩු කරලා දානවා. එහෙනම් මතක තියාගන්න ඕනෑම අවස්ථාවක මොකක් හරි දෙයක ඉතුරු ප්‍රමාණයක් ඇහුවොත් ඒක අඩු කිරීමේ ගානක්. අපි දැන් බලමු ඒ ගාන කොහොමද වගන්ති ලියලා හදන්නේ කියලා. හරි. මුලින්ම කියන මොකද භාජනයක කිරි තිබ්බලු ලීටර් 17යි මිලිලීටර 650ක්. එහෙනම් පළවෙනි වාක්‍යය ලියන්නේ කොහොමද? භාජනයක තිබූ කිරි ප්‍රමාණය. අපි දැන් ලියමු මේක දැන් බලන්න. භාජනයක තිබූ කිරි ප්‍රමාණය. කලින් වගේම සමාන ලකුණු දැම්මා. ලීටර් මිලිලීටර දාගත්තා. කොච්චර භාජනය තිබ්බද? ලීටර් 17යි 650. 17යි ලීටර් 650යි මිලිලීටර. ඊට පස්සේ මොකද වෙන්නේ? ඒකෙන් ප්‍රමාණයක් විකුණනවා. එහෙනම් මොකද අපි ලියන්නේ? විකිණූ කිරි ප්‍රමාණය. දෙවෙනි අපි ලියන මොකද්ද? විකිණූ කිරි
ප්‍රමාණය. හරි. සමාන ලකුණු අර වගේම එක කෙලින් දාන්න ඕනේ. කොච්චරක් වීක්කද? ලීටර් 12යි මිලිලීටර 750. 12යි ලීටර් 750යි මිලිලීටර්. ඊට මොකක්ද අපෙන් අහන්නේ? ඉතුරු කිරි ප්‍රමාණය. එහෙනම් මොකක්ද අපි ලියන වගන්ති ලේසි? ඉතුරු කිරි ප්‍රමාණය. ඉතුරු කිරි ප්‍රමාණය. සමාන ලකුණු දැම්ම අර වගේම කෙලින් අර වගේම කලින් වගේම අපි ඒ ඉරි ගැහුවා. පිළිතුරට ඉරි දෙකක් ගැහුවා. ඉතුරු කිරි ප්‍රමාණයක් අහන්නේ. මේක තියෙන අඩු කිරීම. අඩු කරමු දැන්. බිඳුවෙන් බිඳුවක් බිඳුවයි 5න් 5ක් බිඳුවයි 6න් 7ක් අඩු කරන්න බෑ. මෙතනින් ගත්ත එකක් මෙතන 16 වුණා. 16න් 7ක් කීයද? 9යි. දැන් මෙතන ඉතුරු කීයද? 7 එකක් ගත්තා. මෙතන තියෙන 6යි. 6න් 2ක් 4යි. 1න් 1ක් බිඳුවයි. බිඳුව දාන්නත් පුළුවන් මුලට. නොදා හිටියත් ප්‍රශ්නයක් නැහැ. එතන පුතේ මේකට කීයක් එනවද? ලීටර් 4යි මිලිලීටර් 900ක් එනවා උත්තරේ. දැන් අර කලින් වගේම අර කොන්දේසි ටික බලන්න. වාක්‍ය 3 වගන්ති 3 එක පෙළට තියෙන්න ඕනේ. සමාන ලකුණු එක පෙළට තියෙන්න ඕනේ. ඉරි ගහන ඒවා පිළිතුරු වලට නිවැරදිව තියෙන්න ඕනේ. ඉලක්කම් ඒ කලාප අනුව ඒවා නිවැරදි පිළිවෙලට තියෙන්න ඕනේ. සහ අකුරු වචන නිවැරදි වෙන්න ඕනේ, පැහැදිලි වෙන්න ඕනේ. අපි බලමු දැන් ඊළඟ ගාන. හරි. අපි ඉතින් මුලින් ඒ ගාන කියවමු බලන්න. විකිණීම සඳහා ගෙනෙන ලද පොල් තෙල් ලීටර් 7යි මිලිලීටර 500කින් පොල් තෙල් ලීටර් 1යි මිලිලීටර 900ක් ඉතුරු විය. විකිණී ඇති පොල් තෙල් ප්‍රමාණය කොපමණද? මේක පොඩ්ඩක් වෙනසක් තියෙනවානේ. පොල් තෙල් ප්‍රමාණයක් කඩේ තියෙනවා. ඒකෙන් ඉතුරු වෙලා තියෙනවා. දැන් අහන්නේ මොකද්ද? විකිණිච්ච ප්‍රමාණය. ඒ කියන්නේ මේකේ අඩු වෙලානේ තියෙන්නේ. එහෙනම් මේකේ තියෙන්නේ මොකද්ද? තිබිච්ච පොල් තෙල් ප්‍රමාණයෙන් අඩු කරනවා ඉතුරු ප්‍රමාණය. එතකොට අපිට ලැබෙනවා මොකද්ද? විකිණිච්ච ප්‍රමාණය. අපි එහෙනම් දැන් මේකත් වගන්ති ටික ලියන්න පටන් ගමු. මුලින් තියෙන්නේ මොකද්ද? විකිණීම සඳහා ගෙනෙන ලද පොල් තෙල් ප්‍රමාණයක් තියෙනවා. එහෙනම් අපි මොකද්ද ගේන්නේ? ලියන්නේ විකිණීමට ගෙන පොල් තෙල් ප්‍රමාණය. ලියන්නේ විකිණීමට ගෙන පොල් තෙල් ප්‍රමාණය සමාන ලකුණු දැම්මා. කලින් වගේම ලීටර මිලිලීටර දාගන්න. හරි. කොච්චරක් විකිණුන ගෙනාවද? ලීටර 7යි මිලිලීටර 500ක්. ලීටර 7යි මිලිලීටර 500ක් ගෙනාවා. ඊට පස්සේ මොකද වෙලා තියෙන්නේ? ඉතුරු ප්‍රමාණයක් අපිට ඊළඟට දීලා තියෙන ඉතුරු ප්‍රමාණයක්. එහෙනම් මොකද්ද අපි ලියන්නේ දැන්? ඉතුරු පොල් තෙල් ප්‍රමාණය. නැත්නම් ඉතුරු පොල් තෙල් ප්‍රමාණය. ඉතුරු පොල් තෙල් ප්‍රමාණය. කීයද ඉතුරු ප්‍රමාණය? ලීටර් 1යි මිලිලීටර 900යි. ලීටර් කියන්නේ 1 දැම්මා 1යි 900යි. දැන් මොකද්ද අපෙන් අහන්නේ මේකේ? අහන්නේ විකිණිච්ච ප්‍රමාණය. එහෙනම් අපි ලියන මොකද්ද? විකිණී ඇති පොල් තෙල් ප්‍රමාණය. විකිණී ඇති පොල් තෙල් ප්‍රමාණය. පොල් තෙල් ප්‍රමාණය. සමාන ලකුණු දැම්මා. අර වගේම ඉරි ගැහුවා.
අඩු කිරීමක් තියෙන්නේ අඩු කරනවා. බිඳුවෙන් බිඳුවක් බිඳුවයි බිඳුවෙන් බිඳුවක් බිඳුවයි 5න් 9ක් අඩු කරන්න බෑ. මෙතනින් ගත්තා 15න් 9ක් 6යි. මෙතන එකක් ගත්තා. දැන් 6යි 6න් එකක් 5යි. ඔය විදිහට අපිට හදන්න පුළුවන්. කලින් කොන්දේසි ටික වාක්‍ය තුනක පෙළට තියෙනවා. සමාන ලකුණු පෙළට තියෙනවා. උත්තරය ආය පාරක් බලන්න නිවැරදිද කියලා. අර අපි කලින් කියපු ක්‍රමයෙන් තහවුරු කරගන්නත් පුළුවන්. ඒ සියල්ල නිවැරදි නම් මේ ගාන හරි. එතකොට පුතේ අපි මේ අඩු කිරීමේ වගන්ති ගණන් වලින් දැන් ගණන් දෙකක් හැදුවා. ඉතුරු ගණන් දෙක කවුද කරන්නේ? ඔයාලා කරන්න ඕන තනියම. අපි චුට්ටක් කතා කරමු මේක මොනවද තියෙන්නේ කියලා. තුන්වෙනි ගාන. පළතුරු බීම වෙළඳ සැලක දොඩම් බීම 14යි ලීටර මිලිලීටර 200ක්ද දිවුල් බීම ලීටර 10යි මිලිලීටර 150ක්ද විකිණී ඇත. දිවුල් බීම වලට වඩා දොඩම් බීම කොපමණ ප්‍රමාණයක් විකිණී ඇද්ද? චුට්ටක් වෙනස් ගානක්. කමක් නැහැ අමාරුනේ අපි ඔක හදමු. මොකද ඉස්සෙල්ලාම ලියන්නේ වාක්‍ය මොකද ලියන්නේ? දැන් පුතේ මේකේ අහන්නේ දොඩම් බීම තියෙනවා දිවුල් බීම තියෙනවා දෙකම විකුණලා තියෙනවා. එකක් වැඩියෙන් විකුණලා තියෙනවා එකක් අඩුවෙන් විකුණලා තියෙනවා. එහෙනම් මේ දෙක අතර වෙනස තමයි අහන්නේ. මුලින් පුතේ අපි ලියනවා වැඩියෙන් විකිණිච්ච ප්‍රමාණය. විකිණිච්ච වර්ගය. මොකද්ද මේකේ වැඩියෙන් විකිණලා තියෙන්නේ? දොඩම් තියෙනවා ලීටර 14යි මිලිලීටර 200ක්. දිවුල් විකිණලා තියෙනවා ලීටර 10යි මිලිලීටර 150. කවුද මොනවද වැඩියෙන් විකිණලා තියෙන්නේ? දොඩම්. එහෙනම් අපි මුලින් ලියනවා මොකද්ද? විකුණු දොඩම් බීම ප්‍රමාණය. මොකක්ද අපි මුලින් ලියන්නේ? විකුණු දොඩම් බීම ප්‍රමාණය. සමාන ලකුණු දැම්ම. ලීටර් මිලිලීටර අර වගේම දැම්ම. ප්‍රමාණය දැම්ම. ඊළඟට අපි ලියනවා මොකද්ද? විකුණු දිවුල් බීම ප්‍රමාණය. සමාන ලකුණු දැම්ම. අර ප්‍රමාණ ටික දැම්ම. අවසාන වාක්‍යයෙන් මොකක්ද අපෙන් අහන්නේ? දිවුල් බීම වලට වඩා දොඩම් බීම ප්‍රමාණය කොපමණ ප්‍රමාණයක් විකිණී ඇද්ද? ඒක ටිකක් දිග වාක්‍යයක් ලියන්න වෙනවා. කොහොමද ලියන්නේ? දිවුල් බීම වලට වඩා දොඩම් බීම විකුණු ප්‍රමාණය. මොකද අවසාන වාක්‍යය? දිවුල් බීම වලට වඩා දොඩම් බීම විකුණු ප්‍රමාණය. සමාන ලකුණේ පෙළටම දැම්මා. මොකද කරන්නේ? උඩ සංඛ්‍යාවෙන් දෙවෙනි සංඛ්‍යාව එහෙම නැත්නම් දොඩම් ප්‍රමාණයෙන් දිවුල් ප්‍රමාණය අඩු කරලා උත්තරය දාන්න තියෙන්නේ. හරි පුතේ. අපි දැන් බලමු හතරවෙනි ගානක් ඒ විදිහට. බෝඩ් එකේ හදන්නේ නැහැ. අපි කතා කරමු. ජලය ලීටර් 25ක් දැමිය හැකි බැරලයක තිබෙන ජල ප්‍රමාණය ලීටර් 16යි මිලිලීටර් 500කි. බැරලය සම්පූර්ණයෙන් පෙරවීමට තව කොපමණ ජල ප්‍රමාණයක් දැමිය යුතුද? හරි. දැන් මේකෙත් වගන්ති ටික අපි ලියමු බලන්න. මොකද්ද මේකේ තියෙන්නේ? බැරල් එකක් තියෙනවා. මේ බැරල් එකට වතුර දාන්න පුළුවන් ලීටර් 25ක්. මේකට දාන්න පුළුවන් ලීටර් 25ක්. හැබැයි පුතේ මේකේ දාලා තියෙන්නේ ලීටර් 16යි මිලිලීටර් 500යි. ලීටර් 25ක් දාන්න පුළුවන් බැරල් එකට දාලා තියෙන ලීටර් 16යි මිලිලීටර් 500යි. ඒ කියන්නේ තව මේකට දාන්න පුළුවන් නේ. එහෙනම් ඒ ප්‍රමාණය තමයි අපෙන් දැන් අහන්නේ. හරි. මොකද්ද මේකට මුලින්ම ලියන වගන්තිය? බැරලයට දැමිය හැකි ජල ප්‍රමාණය. මොකද්ද මුලින්ම ලියන්නේ? බැරලයට දැමිය හැකි ජල ප්‍රමාණය. සමාන ලකුණු දැම්මා. ලීටර් 25යි මිලිලීටර් ප්‍රමාණයක් මේකේ නෑ නේද? එහෙනම් මොකද කරන්නේ? අන්න හිස් තැනක් තියෙනවා. හිස් තැන් කරන්නේ අපි අඩු කරන්න අමාරු නිසා එතෙන්ට දානවා 0.3ක්. පැහැදිලිද? අපි ඒකේ අමාරු නම් අපි ඒකේ අඩු කරන කොටස විතරක් අපි බෝඩ් එකේ හදමු. අපි මුළු ගානම හදමු බලන්න. අපි මුළු ගානම හදමු. එතකොට අපි මම හිතනවා ඔයාලට පැහැදිලි වෙයි. හරි. මුලින්ම තියෙන්නේ මොකද්ද? බැරලයට දැමිය හැකි ජල ප්‍රමාණය. බැරලයට දැමිය හැකි ජල ප්‍රමාණය.
සමාන ලකුණු දැම්මා. ලීටර් මිලිලීටර් ප්‍රමාණය දාගත්තා. බැරලේ කොච්චර දාන්න පුළුවන්ද? ලීටර් 25ක් දැම්ම හැකි. අපි දාමු මේක. ලීටර් 25යි මිලිලීටර් ප්‍රමාණය පුතේ ඔක දීලා නැහැ. එහෙනම් අපි ඔකට දානවා 0.3ක්. ඇයි හේතුව මොකද? ඔක පුතේ ඊළඟ වාක්‍යයට මිලිලීටර් ප්‍රමාණයක් එනවා. එතකොට අපි අපේ අඩු කිරීමේ පහසුවට මෙතෙන්ට 0.3ක් දා ගන්නවා. දෙවෙනි වාක්‍ය අපි ලියමු. බැරලේ දැන් තියෙන ජල ප්‍රමාණයනේ. එහෙනම් බැරලේ ඇති ජල ප්‍රමාණය. බැරලේ ඇති ජල ප්‍රමාණය සමාන ලකුණු දැම්ම කොච්චරක් තියෙනවද? ලීටර් 16යි මිලිලීටර් 500ක් තියෙනවා. 16යි ලීටර් 500යි මිලිලීටර්. තුන්වෙනි වාක්‍යය මොකක්ද අහන්නේ? බැරලය සම්පූර්ණයෙන් පුරවන්න අවශ්‍ය ප්‍රමාණය. එහෙනම් මොකක්ද අපි ලියන ඊළඟට? බැරලය සම්පූර්ණයෙන් පිරවීමට අවශ්‍ය ජල ප්‍රමාණය. අපි ඒක ලියමු දැන්. බැරලය සම්පූර්ණයෙන් පිරවීමට අවශ්‍ය ජල ප්‍රමාණය. සමාන ලකුණු දැම්ම. දැන් මොකද කරන්න තියෙන්නේ? අඩු කරන්න. හරි. දැන් පුතේ මෙතන අඩු කිරීමේදී තමයි අපිට මේ කලින් බිඳුනක් දැම්මනේ. ඒ බිඳු තුන ප්‍රයෝජනවත් වෙන්නේ. අපි දැන් මේක අඩු කරලා බලමු නිකන්. බිඳුවෙන් බිඳුවක්, බිඳුවයි, බිඳුවෙන් බිඳුවක්, බිඳුවයි, බිඳුවෙන් පහක් බෑ. මෙතනින් ගත්තා 10න් 5 5යි. මෙතන ඉතුරු ගියේ දැන් 4න් 6ක් බෑ. මෙතනින් ගත්තා 14න් 6 8යි. මෙතන ඉතුරු එකෙන් එකක් බිඳුව. උත්තර ගියේද? ලීටර් 8යි මිලිලීටර් 500යි. හරි පුතේ. අපි දැන් මෙන්න මේ ආකාරයට පරිමාව හා ධාරිතාව එකතු කිරීම හා අඩු කිරීම කෙරුවා. මේකේ මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් ඔයාලට දුරකථන අංකයක් මගේ අංකය ඔයාලා ගාව තියෙනවා. මේ ප්‍රශ්න පත්‍රයේ යටිනුත් තියෙනවා. අහන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලා විශේෂයෙන්ම කරන්න ඕන දේ තමයි අමාරු වගේ හිතෙන ගණන් තියෙනවා නම් ගැටලු වගේ හිතෙනවා ඒ ගණන් පුළුවන් තරම් හොයාගෙන නැවත කරන්න. අවසානයේ පුතේ මෙන්න මේක කරන්න ඕනේ අනිවාර්යයෙන්ම. දැන් මේ පාඩම් පත්‍රයේ සියලුම ගණන් සම්පූර්ණ කරන්න ඕන ඔයාලා. සම්පූර්ණ කළා තව පාරක් බලන්න ඕනේ ලියපුවා හරියද කියලා. අකුරුත් බලන්න ඕනේ. සියලුම දේවල් සම්පූර්ණ කරලා මේ සතියේ සෙනසුරාදාට ඊළඟ ප්‍රශ්න පත්‍ර කට්ටලේ ගන්න එනකොට මේ ඔයාලා හදපු ගණන් පත්‍රය මට ලැබෙන්න සලස්වන්න ඕනේ. ඒ ලැබෙනකොට මේකේ එකම හිස් තැනක්වත් තියෙන්න බෑ. සියල්ල නිවැරදිව සම්පූර්ණ කරලා තියෙන්න ඕනේ. හරි පුතේ. එහෙනම් අපි අදට අපේ සතිය දෙක ගණන් පාඩම ඉවර කරමු. පුංචි ඔයාලට තෙරුවන් සරණයි.